අයිබුවන් සුබුදැසනක් වේවා ඔබට. අපි පරණ අවුරුද්දේ හමු වෙන්නේ අද 12 වෙනිදා. පරණ අවුරුද්ද සඳහා ස්නානයක් යෙදී තිබෙන්නේ අද දවසට. ඒ සඳහා චාරිත්‍ර කෙරෙන විදිහත් අද පුවත් වාර්තා අතර දකින්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ වෙතත් සිංහල ඉන්දු අලුත් අවුරුද්ද අත ළඟ තියාගෙන අපි මෙලෙස අද දවසේ මුණ ගැහෙනවා. ඊයේ දවසේ එහෙම සිද්ධ වෙච්ච යම් කාරණාද අපිට පුවත්පත් තුළ වාර්තා වන ආකාරයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ වෙතත් අද විශේෂ නිවාඩු දිනයක් ලෙසත් ප්‍රකාශයට පත් කෙරුණා හිටි හැටියේම. ඒ ප්‍රකාශ වීමත් එක්ක ඊළඟට ආපු ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා. විශේෂයෙන්ම බැංකු නිවාඩුද නැද්ද කියන කාරණාව පිළිබඳව ව්‍යාපාරිකයන් එමෙ බොහෝ දෙනා එකපාරට විමතියට පත් වුණා සහ කලබලයට පත් වුණු බවකුත් අපට දකින්නට ලැබුණා. බැංකු නිවාඩු එහෙම ලබා දෙනවාද කියන කාරණාව පිළිබඳව කෙසේ වෙතත් රාජ්‍ය මගින් ප්‍රකාශයට පත් කරනවා විශේෂ නිවාඩු දිනයක් විදියට. නමුත් අද දිනේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ක්‍රියාත්මක බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අප දැක්ක පුවත් වාර්තා තුලත් තියෙනවා මෙන්න දිවයින වාර්තා කරලා තියෙනවා රාජ්‍ය නිවාඩු දිනයක් වුවත් අද බැංකු වැඩ කියලා. ගනුදෙනු කටයුතු වලට බාධා එල්ල වෙන නිසා තමයි බොහෝ දෙනා ඒ පිළිබඳ විමසීම් කළේ. අද දවස නිවාඩු දවසක් වුණාට බැංකු කටයුතු කරනවාද කියලා පිළිතුරු මෙන්න දිවයින අද වාර්තා කරනවා රාජ්‍ය නිවාඩු දිනයක් වුවත් අද බැංකු වැඩ කියන කාරණාව. ඒ අතරේ අද සහ හෙට දවස් දෙකේ අඩු ආදායම් ලාභීන් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ කටයුතු සිදු කරන බව සඳහන් වෙනවා. ඒ ගැන දිවයිනේ සඳහන් වෙනවා මුල් පිටුවේම 5000 දීමනාව දීමට කාණ්ඩ 7ක් යටතේ ප්‍රතිලාභීහු තෝරා ගැනීම. මෙන්න ඒ ඉදිරිපත් කළ කාරණා දෙකම අද දිවයින මුල් පිටුවේ මැද්දට වෙන්න සඳහන් වෙලා තියෙන ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඔබ දැන් දකින්න වෙනත් පුවත් වාර්තා කීපයක්. කෙසේ වෙතත් අපි ඉදිරිපත් කළ දිවයින වාර්තාවේ සඳහන් කාරණා දෙකක් රාජ්‍ය නිවාඩු දිනයක් වත් අද බැංකු වැඩ 5000 දීමනාව දීමට කාණ්ඩ 7ක් යටතේ ප්‍රතිලාභීහු තෝරා ගැනීම. මේ කාණ්ඩ 7 පිළිබඳව අපි ඊයේ සඳහන් කරා සමෘද්ධි ලාභීන්ගේ ඉඳලා කවුද මේ සුදුසුකම් ලාභීන් කියලා. එහි අවසාන කාණ්ඩයේ විදිහට දැක්ුණේ මේ කාණ්ඩවලට අභියාචනා ඉදිරිපත් කරන අය අවසාන කාණ්ඩයේ විදිහට තෝරා ගැනීමවා කියලා. ඒ අනුව අපිට දකින්නට ලැබෙනවා අද මව්බිම ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000ක අවුරුදු තෑග්ගක් ප්‍රතිලාභීන් ගණන ලක්ෂ 30ක් මේ රටේ ජනතාවගෙන් 30 ලක්ෂයකට මේ විදිහට ප්‍රතිලාභ හිමි වෙන බව තමයි සඳහන් වෙන්නේ. මේ රුපියල් 5000 දීමනාව හිමි වෙන බව තමයි සඳහන් වෙන්නේ. මේක අවුරුදු තෑග්ගක් විදිහට තමයි ලබා දෙනවා කියලා සඳහන් වෙන්නේ. කෙසේ හෝ වේවා බැලූ බැල්මටම කාට හරි කීයක් හරි ලැබෙනවා නම් මේක හොඳ දෙයක් විදිහට තමයි අපි දකින්නේ. දැනෙන්නේ විශේෂයෙන් ජනතාව විදින දුෂ්කරතා අසිරිතා මැද මේ අලුත් අවුරුදු උදාවේදී අපට ඒ තුලත් පේනවා මේ සමාජයේ තිබෙන විවිධ ස්තර පිළිබඳව බොහෝම හොඳින් කැපී පෙනෙන තත්ත්වයක් තිබෙනවා. ඇතැම් අය මල්ලු පොදි බැඳගෙන අවුරුද්ද ජයටම සමරන්න ලහිලහියේ සූදානම් වෙනකොට ඇතැම් අයට හූල්ල ඉන්න වෙන තත්ත්වයකුත් මේ රටේ නැතුවා නොවේ. එවැනි පිරිසක් මේ රටේ ජීවත් වෙනවා. ඒ අය දිහා බලලා මේ විදිහට ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන බොහෝ ප්‍රශංසා රජයට හිමිවද්දී ඊට පහළින් දකින්න ලැබෙන වාර්තාව ලක්ෂ 30කට දින දෙකකින් 5000 දෙන්නේ කොහොමද? ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි ක්ෂේත්‍ර නිලධාරීහු විමසති කියලායි සඳහන් වෙන්නේ. ලක්ෂ 30කට දවස් දෙකෙන් මේ ඔක්කොම දෙන්නේ කොහොමද කියලා. මේ පිළිබඳව කතා කරද්දී රාජ්‍ය පාර්ශවයේ නැතැම් ඇමතිවරුන්ම සඳහන් කරනවා අපේ දැක්කා පුවත් වාර්තා තුල මේ දවස් දෙක තුල දීලම ඉවර කරන්න කියලා නෑ මේක. ඒ නිසා ඉදිරි දිනවලත් දෙන්න පුළුවන්. නමුත් දැන් මේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ග්‍රාම නිලධාරීන් මේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහන් කරන විමසන කාරණාව තමයි අද නිවාඩු දවසක් බවට පත් කරලා. එතකොට අද නිවාඩු දවසක් කිරීම ඇතුලේ කොහොමද මේ කටයුතු කරගන්නේ කියන එක පිළිබඳව වුන් දැඩි ගැටලුවකට මුහුණ දෙනවා කියලා. නමුත් අපට යම් ආකාරයක සූදානමක් පහුගිය කාලයේ තිබුණා වට දෙකකදීම මේ රුපියල් 5000 දීමනාව ලබා දීලා ඒ වට කීපයක සූදානම නිසාම මේ ලබා දීමේ පහසුවකුත් යම් ආකාරයකින් තිබෙන බවත් අප අවබෝධ කරගත යුතුයි. ඒ වගේම තමයි මේ පිළිබඳව කියවෙද්දි විවිධ කාරණා දැන් කියවෙනවා. විපක්ෂයේමත් මේ පිළිබඳව මුලින් කියනවා රුපියල් 5000 නෙමේ කීයක් හරි ජනතාවට ලැබෙනවා නම් ඒ නරකක් නෙමෙයි. නමුත් මේ
සමෘද්ධි ජනතාව එකතු පහදු කරපු මුදල් මේ විදියට ජනතාවටම නැවත ලබා දීම රජය හරියට තමන්ගේ සාක්කුවෙන් දෙනවා වගේ කතා කරාට මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි කියන චෝදනාත් ඒ අතරේ නැගෙනවා. නමුත් අවසාන වශයෙන් ජනතාවට වැදගත් වෙන්නේ තමන්ට ලැබෙන මේ දීමනාව එහෙම නැත්නම් මේ තෑග්ග පිළිබඳව උන්ට ලබා ගැනීම තමයි වැදගත් වෙන කාරණාව. ඒ අතරේ ඇතැම් ග්‍රාම නිලධාරී සංගම් මේ සමස්තය නෙවෙයි ඇතැම් සංගම් මේ පිළිබඳව යම් යම් විරෝධතා දක්වන ආකාරයක් ඊ දවස් අපිට දකින්නට ලැබෙදී ඇතැම් ග්‍රාම නිලධාරී සංගම්වල නියමුව අහන කාරණාව තමයි අර කොවිඩ් දීමනාව එහෙම ලැබුණු පවුල් බොහොමයක් කියන නිසා ඒ අයට මොකද කියන්නේ ඒ අය තමන්ගෙන් විමසනවා ඒ අයට පිළිතුරු දෙන්න බැරුව ඉන්නවා අසීරුතාවලට ගැටලුවලට ඒ නිසා තමන්ට මුහුණ දෙන්න වෙනවා. දැන් අද මේ කාලයේ ප්‍රමාණවත් වෙන නිසා සමෘද්ධි බැංකුවල පෝලිං ගැහෙවි ජනතාව පොදිකාවි ඒ නිසා වෙනමම කොවිඩ් රැල්ලක් මේ තුළ නිර්මාණය වී මේ ආදී විවිධ කතා අපට අසන්ට දකින්නට ලැබෙනවා. පාසල් ආරම්භ කරද්දී අර ඇතැම් වෘත්තීය සමිතිය අදහස් දැක්වූ ආකාරයෙන් තමයි අපට මේවත් දකින්නට ලැබෙන්නේ. එවැනි ආකාරයේ අදහස් දැක්වීම් සහ යම් යම් චෝදනා එල්ලවීම් පිළිබඳව කෙසේ හෝ වේවා ඒ අතරතුරේදී තවත් ප්‍රශ්නයක් තිබෙනවා. එකක් රජය මගින් මේ 5000 දීමනාව දෙනවා කියලා ප්‍රකාශයට පත් කරනවා. ඒ හැරෙන පමාවෙන් අද දවසේ නිවාඩු දවසක් බවට ප්‍රකාශයට පත් කරනවා. මේ ගැනත් වාද විවාද තිබෙනවා. මේ කාරණා පිළිබඳ මතභේදයට තුරු දෙන කාරණා තිබෙන්න පුළුවන්. නමුත් රජයක් විදියට යම් තීන්දුවක් අරගෙන තිබෙනවා නම් රටේ ජනතාවට රුපියල් 5000ක දීමනාවක් විශේෂයෙන් කාණ්ඩ 7ක් තෝරගෙන අඩු ආදායම්ලාභීන් ලැබිය යුතුම පවුල් තෝරගෙන මේක දෙන්න කියලා එයාට ලබා දීම සඳහා මේ නිලධාරීන් කිසිහෝ තියෙන අසීරුතා මැඩගෙන උත්සුක වෙනවා නම් මම හිතන්නේ ඒ අය ජීවිතේ මනුත් කරගන්න මහා පුණ්‍ය කර්මයක්. ඒ වගේම තමයි ඒ අය ජනතාව තුළ ප්‍රසාදයට ප්‍රශංසාවට ලක් වෙන අවස්ථාවක්. ඒ නිසා එකමුතුව මේ සඳහා හැකි උත්සාහය දැරීම තමයි ඊටාත්ම වැදගත් වෙන කාරණාව. අපි ඊළඟට අවධානය යොමු කරමු තවදුරටත් අද දවස සුවිශේෂ වන පුවත් වාර්තා වෙත. එකකට එකක් වෙනස් යම් යම් කාරණා අද අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ අතරේ මේ ඒ මෞබිම පුවත්පතේම අපි දැක්ක යම් වාර්තාවක් තමයි ඊට පහලින් සඳහන් වෙලා තිබ්බ. සහන මල්ලට එරෙහි වූ අයගෙන් බන්දුල කෝටි 50ක් වන්දි ඉල්ලයි. බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා මේ දිනවල ටිකක් මාධ්‍ය සමග අදහස් දක්වද්දිත් යම් වෙලාවට ටිකක් කේන්තිගේ ස්වරූපයක් අපිට දකින්න ලැබෙනවා මේ බඩු මල්ල පිළිබඳව නැවත නැවත විමසීමට යාමේදී. ඒ වගේම විපක්ෂය සහ ඇතැම් අය ප්‍රාදේශීය සභාවලට අපිට පේනවා මේ මලු අරගෙන එනවා. ඇතැම් ප්‍රාදේශීය සභාවලට මීට වඩා අඩු ගන්නට මේ මල්වල ගන්න පුළුවන්කම තියෙනවා කියලා, මීට වඩා ගුණාත්මක බවින් වැඩි භාණ්ඩ ගන්න පුළුවන්කම තියෙනවා කියලා මේ ආදී වශයෙන් විවිධ චෝදනාත් නැගෙනවා. හැබැයි මේ පිළිබඳ විමසා බැලීමේදී අපි සතුස වලින් විමසා බැලීමේදී බොහෝ දෙනා දැඩි උනන්දුවකින් මේ රුපියල් 1000 සහන මල්ල ගන්න කටයුතු කරනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. කෙසේ වෙතත් ඊයේ දවසෙත් අපිට දකින්න ලැබුණා බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාගෙන් මාධ්‍ය විමසනවා ජනතාව විමසනවා මේ මල්ල සහන මල්ල පිළිබඳ කාරණාව. ඒදී අමාත්‍යවරයා කියන්නේ මෙය දැඩි ලෙස විවේචනයට ලක් කරන මේට අභූත චෝදනා එල්ල කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමන්ගේ නීතිඥවරුන්ට දැන් උපදෙස් දීලා තියෙනවා කියලා බොරු මේ පිළිබඳව පතුරවන අයට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරනවා සහ මේ හැල්ලු කරන අයට එරෙහිව කටයුතු කරනවා කියලායි සඳහන් කරන්නේ. කෙසේ වෙතත් එවැනි අයගෙන් වන්දි ඉල්ලනවා කියලා තියෙනවා. මේ වන්දිය ඇමතුමාට ලබා ගන්න පුළුවන් නම් ඒ ලබා ගන්න වන්දියත් මේ ජනතාවට යම් සහනයක් විදිහට ලබා දෙන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා හිතෙනවා. කෙසේ හෝ වේවා දැන් මේ සහන මල්ලට එරෙහි වූ අය ගැන බන්දුල ඇමතුමා මේ විදිහට කතා කරනවා වගේම තවත් පුවත් වාර්තාවක් තියෙනවා. දැන් මේ ගැනත් ඉදිරියේදී විවිධ වාද විවාද ඇති වේවි. මතභේදයට තුඩු දෙන්න පුළුවන් කාරණාවක් අරුණ වාර්තා කරන ප්‍රධාන සිරස්තලයේ විදියට බොරු කියන මඩ ගහන අන්තර්ජාලයට වැටබදින පනත් කෙටුම් පතේයි 19 වෙනිදා කැබිනට්ටුවේදී සාකච්ඡාවට. අප මේ පුවත් වාර්තාව මේ උඩපද දෙක නැතුව ගත්තොත් අන්තර්ජාලයට වැටබඳින පනත් කෙටුම් පතේයි. එය නෙවෙයි මේ වාර්තාවේ තියෙන කෙනෙක්යි අවබෝධ කරගත යුත්තේ. බොරු කියන මඩ ගහන මේක කොයි කාලයට අදාළවත් ගත්තහම වර්තමාන රජයේ සමේ යම් මේ පිළිබඳ එළඹුමකට ආවට මේක පසුගිය කාලෙත් අප දැක්ක අප ආපස්සට ගියොතින් වර්තමාන ජනාධිපතිවරයා වගේ නෙමේ හිටපු ජනාධිපතිවරයාට ඒ ජනාධිපති ධුරය දැරූ සමය මුළුල්ලේම
එල්ලවුණු විවිධාකාරයේ අපහාස උපහාස මොන තරම්ද කියන එක පිළිබඳව අපේ සමාජ මාධ්‍ය ඇසුරු කරද්දී බොහෝ විට දකින්න ලැබුණු තත්ත්වයක්. ඒ නිසා අපහාස කියන කාරණාවත් මේවට එකතු වෙනවා නම් වඩාත් හොඳයි කියලා හිතනවා. එතුමා ඉලක්ක කරගෙන පමණක් නෙවෙයි. ඇතැම් අයට බොහෝ අභූත චෝදනා නැගුණු අවස්ථාත් තිබුණා. පක්ෂ විපක්ෂ බෙහෙදකින් තොරව අපි මේ කියන්නේ විශේෂයෙන් දේශපාලනික කාරණාවලදී ඇතැම් කාරණා විවේචනය කිරීමට යාමේදී ඒවායේ සීමා එහෙම නැත්නම් සත්‍යාසත්‍යතාවයේ නොදැන කතා කිරීම තොරතුරු හුවමාරු කර ගැනීම මේ අනන්තවත් අපේ මාධ්‍ය තුල සමාජ මාධ්‍ය තුල විශේෂයෙන් දකින්න ලැබෙන තත්ත්වයන් වන නිසා ඒ හින්දා ඇතැම් පාර්ශවයේ ඇතැම් අයගේ මේ පිළිබඳව ප්‍රසාදයට බඳුන් වෙද්දී මේවා නැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව තවත් පාර්ශවයක උදහසට ලක් වෙන කාරණාවක් බවට පත්වන්නටත් බැරි නෑ. මේ තුල මේ කාරණාව දඩබීමා කරගෙන මාධ්‍ය වාරණයකට රාජ්‍යය කටයුතු කරනවා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වාරණයකට එම නැත්නම් ඒ අයව පීඩනයට ලක් කිරීමට කටයුතු කරනවා මේ ආදී වශයෙන් චෝදනා එල්ලවීම අනිවාර්ය වශයෙන්ම සිදු වේවි රජයත් වග බලාගත යුතු කාරණාවක් තියෙනවා මෙහිදී තමන්ට එරෙහිව නැගෙන කාරණාවලදී තමන්ට විරුද්ධව කියවෙන නැගෙන චෝදනාවලදී ඒ චෝදනා නගන සැබවින්ම යම් ගැටලුවක් තිබෙන කාරණා පිළිබඳව පෙන්වා දෙන වරද පෙන්වා දෙන තත්ත්වයන්හිදී ඒවාට එරෙහිව කතා කරන අය මර්ධනයට යාම නොව බොරු කියන මේ කියන හැටියට බොරු කියන මඩ ගහන අසත්‍ය චෝදනා කරන චරිත ඝාතනය කරන මේ කාරණාවලට එරෙහිව පමණක් කටයුතු කිරීම වඩා වැදගත් වෙනවා. මේ ගැන අපි තවදුරටත් දකිනවා විවිධ පුවත් වාර්තාවල සඳහන් වෙලා තිබුණා. මේ අද පුවත්පත ගෙනෙන වාර්තාවටත් අපි අවධානය යොමු කරමු. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේම දැක්වෙනවා අන්තර්ජාලයේ අසත්‍ය හා නොමග යවන ප්‍රචාරවලට වැට අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රචාර සඳහා නව නීති හඳුන්වා දීමට යෝජනා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය ඒකාබද්ධව යෝජනා සකසයි කියලායි සඳහන් කරන්නේ. අපි යලිත් අවධාරණය කරන කාරණාව තමයි අර තොරතුරු දැන ගැනීම පිළිබඳව පනත ගෙනීමේදී දේශපාලනික බෙහෙදයකින් තොරව මේ රටේ බොහෝ දෙනා ඒ පිළිබඳව ප්‍රශංසාත්මකව කතා කරා. මොකද ජනතාවට මේ ගැන තොරතුරු දැනගන්න හොඳ අවස්ථාවක් මෙවලමක් බවට පත්වන නිසා. ඒ වගේම තමයි මේ ආකාරයෙන් මේ රජයක් එහෙම නැත්නම් කාලයක් ඉලක්ක කරගන්න නැතුව මේ අන්තර්ජාලයෙන් අසත්‍ය නොමග යවන සුළු ප්‍රචාරයවට එරෙහිව කටයුතු කිරීමට යාම කාටත් කොයි කාලෙත් වැදගත් කාරණාවක් බවට පත්වෙනවා. ඒ නිසාත් මේ පිළිබඳව අවධානය යොමු වේවි. අපි යොමු තවත් වාර්තා කිහිපයක් වෙත. ඒ අතරේ අපිට දකින්නට ලැබෙන සුවිශේෂ වාර්තාවක් එහෙම නැත්නම් තෝරා ගැනීමක් තමයි දිවයින වගේම අනෙක් පුවත්පත්වලත් ඔහු පිළිබඳ සටහන් පළ වී ඇති අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක් පිළිබඳව නායක ගුවන් නියමුවෙක් බටයෙක් පිළිබඳව නායක ගුවන් බටයෙකු පිළිබඳව ඔහු තමයි රොෂාන් අබේසේකර එතුමා ඔහු ඊටාත්ම විශේෂ වෙන්නේ අපිට නිකම් පිහිනුම් ශූරයෙකු නිසා නෙමෙයි රොෂාන් අබේසුන්දර. ඔහු නිකම් පිහිනුම් ශූරයෙකු නිසා නෙමෙයි ලෝක වාර්තාවක් තබන්නට ගිහින් ආසියානු වාර්තාවක් පිහිට වූ පිහිනුම් ශූරයෙකු වෙන නිසා. ඒ වගේම නව ශ්‍රී ලංකා වාර්තාවකුත් ඔහු පිහිටවනවා. තලේ මන්නාරමේ ඉඳලා ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පෝක් සමුද්‍ර සංධිය තරණය කිරීම තමයි ඔහු තෝරාගත්තු අභියෝගය. යනු ඔහු පිළිබඳව අද දිවයින වාර්තා කරන නායක ගුවන් භට රොෂාන් ඉන්දියාවට පිහිනා වාර්තාවක් තමයි තලේ මන්නාරම් මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනා ගොස් නැවත පැමිණ නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වූ බව තමයි වාර්තා කරන්නේ. පිහිනාගේ සමස්ත දුර කිලෝමීටර 59.3ක් ගත වී ඇති කාලය පැය 28යි විනාඩි 19යි තප්පර 43ක් විදිහට තමයි පුවත් වාර්තා අතර අපට දකින්නට ලැබෙන්නේ. මින් පෙර 1971 අවුරුද්දේදී තමයි මේ කුමාරානන්ද කියන පිහිනුම් ශූරයා විසින් මේ වාර්තාව පිහිටවනු ලබන්නේ. බිදෙහෙලීම තමයි මේ රොෂාන් නායක ගුවන් භට රොෂාන් විසින් සිදු කරන්නේ. රොෂාන් අබේසුන්දර කෙසේ වෙතත් මේ වාර්තාව පිහිටුවීම සඳහා උට බොහෝ දෙනාගේ සහාය හිමි වූ බවත් අද ප්‍රවෘත්ති උදේ බැලුවා නම් ඔබට අහන්න දකින්නට ලැබුණා. මේ වැදගත්ම වෙන කාරණාව තමයි ඇයි රොෂාන් මේ වැඩේ කරේ කියන එක පිළිබඳව. ඔහු මේ තුලින් දෙන පණිවුඩය මොකක්ද කියන එක පිළිබඳව ඔහු අවසාන වශයෙන් කියනවා මේ රටේම ලෝකීයම ජනතාවට මුහුදට වෙරළට පොලිතින් ප්ලාස්ටික් දාන්න එපා.
එය නැවැත්වීම සඳහා ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා තමන් වෙතේ අවධානය දිනාගෙන තමන් මගින් මේ පණිවුඩය ලබා දීම සඳහා තමයි තමන් මේ වික්‍රමය පෑවේ කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඔහුට සමස්ත ජාතියම ප්‍රණාමය හිමි විය යුතු අභීත විරුවෙක් බව අපි සඳහන් කරන්නට ඕනේ. වගේම ඔහුව පුහුණු කරපු ඔහුට සහාය දීපු සෑම සියලු දෙනාම මේ වෙලාවේ සිහිපත් කළ යුතු කාරණාවක්. ඊළඟට එක්කෙනෙක් මෙහෙම තමන්ගේ ජීවිතයේ එම නැත්තම් අවදානම මේ සියල්ල ගැන නොතකා රටට ලෝකයට පණිවුඩයක් අරගෙන යන්න වැදගත් දෙයක් කරන්න කටයුතු කරනකොට තරුණයෝ කීප දෙනෙක් එකතු වෙලා අධිවේගී කරපු නොහොබිනාකමක් පිළිබඳව දිවයිනාද වාර්තා කරන අනෙක් පත්තරවලත් තිබුණා මේ වාර්තාවේ යම් ආකාරයකින් පළ වෙලා අධිවේගී අනාරක්ෂිත ලෙස ගිය තරුණයෝ හඳුනා ගනිති කියලා. පස් දෙනෙක් මෝටර් රථයක ගමන් කරනවා. ඒ ගමන් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව වෙසක් බලන්න යනවා වගේ තමයි හයිවේ එක යනවා පේන්නේ. කඩවත මාතර දක්ෂිණ අධිවේගයේ තමයි මේම ගියා කියලා කියන පෙරේද දවසේ පැයට සතමුම් 200කට වඩා අධික වේගයෙන් මේ රථය ධාවනය වුණා කියලාත් කියනවා. තාම අනාරක්ෂිත තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. මේ තත්ත්වයට එක්ක අද පුවත්පතේ අපි වාර්තාවක් දකිනවා. ශරීරාංග වාහනයෙන් පිටතට තබාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නඩු කියලා තමයි එහි සඳහන් වෙන්නේ. ශරීරාංග වාහනයෙන් පිටතට පැමිණෙනසේ තබාගෙන යන පුද්ගලයන්ට එරෙහිව හා අදාළ වාහනයේ හිමිකරුට රියදුරට එරෙහිව නඩු පවරන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. මේ වන විටත් මේ වාහනයේ පුද්ගලයන් හඳුනාගෙන ඇති බව තමයි පොලිස් වාර්තාවල කියවෙන්නේ. කෙසේ වෙතත් පවතින නීති රීති තත්ත්වයන් අනුව ගත්තොත් එහෙම වාහනයක් එළවීමේදී ඇතැම් වෙලාවට අපි දකිනවා ලොරිය එහෙම ධාවනය කරගෙන යනවා උඩුකයට මුකුත් නැතුව ෂර්ට් එකක් ටී-ෂර්ට් එකක් නැතුව ධාවනය කරන අවස්ථාත් ඇතැම් වෙලාවට එහෙමවත් යන්න බැහැ. හරි විදියට ගත්තොත් එහෙම ඒකත් නීති විරෝධී ක්‍රියාවක්. මේ විදිහට කිසිසේත්ම වාහනයෙන් එළියට ඇඟ තියාගෙන එම නැත්නම් ශරීරයේ වාහනින් පිටතට සිටින තේ මේ වාහනේ ජනෙල් උඩ වාඩි වෙලා මේ විදිහට යන්න පුළුවන් කමක් නැහැ. කොහෙත්ම බෑ. නමුත් එය Tamanට වගේම අන්‍යය අනාරක්ෂිත අනතුරු හෙළන අවස්ථාවක් අනාරක්ෂිත අවස්ථාවක්. ඒ නිසා වහාම මේ පිළිබඳව අවධානය යොමු කළ නැවත කවුරුත් මෙවැන්නක් නොකිරීමට හේතු වන ආකාරයට මේ අයට නීතිය ක්‍රියාත්මක වේවි කියලා තමයි බොහෝ අය බලාපොරොත්තු වෙන්නේ. සහ ඇතැම් තැන්වල සඳහන් වෙලා තිබුණා ජීවිතේ පළවෙනි පාරට අධිවේගයක යන අයද දන්නේ සාමාන්‍යයෙන් නොදන්නා අය තමයි මේ විදිහට කටයුතු කරන්න කියලා. ඒ අතරේ අපි බලමු තවදුරටත් තිබෙන සුවිශේෂ කාරණා මොනවද කියලා. ඒ කාරණා අතර බොහෝ දෙනාගේ ගෞරවයට ආදරයට ප්‍රශංසාවට බඳුන් වුණු වෛද්‍යවරයෙකුගේ සමුගැනීම පිළිබඳව සටහන් අපට දකින්න පුළුවන්. ඇතැම් පුවත්පත් ඒ නිසා ඔහු හිත හොඳ දොස්තර මහත්තයාගේ සමුගැනීම විදිහට වාර්තා කරන්නටත් කටයුතු කර තිබෙනවා. මෙන්න මව්බිමේ පිළිබඳ ගෙන එන වාර්තාව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ හිත හොඳ දොස්තර කලුරිය කරයි කියලයි සඳහන් වෙන්නේ. එය දිවයින පුවත්පතට ඇවිත් බැලීමේදී දිවයිනේ දැක්වෙනවා අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක අභාව ප්‍රාප්ත වේ කියලා. මේ අභාවයේ සැලවූ තැන ඉඳන්ම අපිට දකින්නට ලැබුණා සමාජ මාධ්‍ය තුල එහෙම බොහෝ දෙනා Tamanගේ සුව පළ කරන ආකාරය ඔහු පිළිබඳව ඔහු කළ කී දෑ සිහිපත් කරමින් ඔහුගෙන් ලැබුණු සහයෝගයන් සිහිපත් කරමින් ඇත්තට විශේෂයෙන්ම අද අපි මේ කියනවානේ අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ කියලා. මේ රෝහල අපේක්ෂා රෝහල බවට පත් කරන්න. එහෙම නැත්නම් මේ රෝහලේ ඉන්නේ ප්‍රතිකාර ලබන්නේ ජීවිතය පිළිබඳව අපේක්ෂා දල්වාගෙන සිටින අය. එහෙම නැත්නම් අපේක්ෂා භංගත්වයට පත් වුණු අය ඒ අය තුල අපේක්ෂාව වර්ධනය කිරීම තමයි මේ රෝහල තුල සිද්ධ විය යුතු කාර්යය බවට පත් වෙන්නේ. ඒ හොඳින් වටහාගත්තු මේ අධ්‍යක්ෂතුමා කටයුතු කරනු ලැබුවා. ඒ වෙනුවෙන් පමණක් නෙවෙයි රෝහලේ නම පවා පිළිකා රෝහල කියලා තමයි කවුරුත් කියන්නේ. අදටත් මේ ප්‍රදේශය හඳුන්වනවා ඇතැම් වෙලාවට පිළිකා රෝහල කියලා. නමුත් ඒ අපේක්ෂා රෝහල බවට පත් කළ මේ රෝගීන්ට මානසික සුවයක් සත්කාරයක් ඒ පවුල් වල අයට මානසික සත්කාරයක් කරන්නටත් ප්‍රවිෂ්ඨය ගත්තු ඒ පිළිබඳව කටයුතු කරපු අධ්‍යක්ෂවරයෙක් විදිහට තමයි විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා සැලකෙන්නේ. ඒ ඇතුළුව මේ රෝහලට මහා සේවයක් එතුමාගෙන් වුණා. ඒ වගේ මේ රෝගීන්ට මහා සේවයක් වුණා කියලා බොහෝ දෙනා අතර පිළිගැනීමක් තිබෙනවා. මේ අවුරුදු කාලේ වගේ කාලවල ඒ රෝගීන් සතුටින් තියන්න, ඒ වගේම නත්තලක් කෙනෙකුට රෝගීන් සතුටින් තියන්න, දරුවෝ විශේෂයෙන් ඉන්නවා මේ රෝගවලට ගොදුරු වෙච්ච දරුවෝ, ඒ දරුවන්ට නිරන්තරව සතුට සැනසීම ලබා දෙන්න එතුමා බොහෝම වෙරවැයම් දරපු වෛද්‍යවරයෙක් විදිහට සැලකෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එතුමා කළ සේවය නිසාම එතුමාට උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා කියලා වෛද්‍ය වසන්ත දිසානායක මහතා වෙනුවෙන්. නමුත් පහුගිය කාලේ යම් යම් අවස්ථා සිද්ධි ඉලක්ක කරගෙන එතුමාට යම් යම්
චෝදනා එල්ල වූ අවස්ථා වාද විවාදවලට තුඩු දෙන කාරණා මේවටත් එතුමා බඳුන් වුණු අය කියන එකත් අප මතකයට නැගෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරනවා තවත් කාරණා කිහිපයක් වෙත. ඒ කාරණා අතර අපට දකින්නට පුළුවන් මව්බිම පුවත්පතේ සඳහන් වෙනවා මෙරට හිටපු මුදල් අමාත්‍යවරයෙක් නමගිය මුදල් අමාත්‍යවරයෙක් බොහෝ දෙනා දන්න හඳුනන විශේෂ ජ්‍යෙෂ්ඨ පරම්පරාව මෙරටේ හොඳින් දන්න හඳුනන මුදල් අමාත්‍යවරයෙක් රොනීද මෙල් මහතා එතුමාව මුණ ගැහෙනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ මුණ ගැසීමේ ඒ කතාබහේ අවස්ථාවක් අද මව්බිම පුවත්පත වාර්තා කරනවා මේ රට නිවැරදි දිශාවට ගෙන යා හැකි එකම පුද්ගලයා ඔබයි රොනී සජිත්ට කියයි කියලා තමයි එහි සඳහන් වෙන්නේ. රොනීද මෙල් මහතා ප්‍රකටයි අයවැය සම්පාදනය පිළිබඳව එතුමා සම්පාදනය කළ යම් අයවැය පිළිබඳව හොඳ කතා අදටත් තියෙනවා. උසුලට කියන කතාත් ඒ අතරේ තියෙනවා. කෙසේ හෝ වේවා රොනීද මෙල් මහතා හමු අවස්ථාවේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේ තමයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට මේ සහතිකය මේ ඇගීම ලැබෙන්නේ එතුමාගෙන්. ඒ අතරේ අපි අවධානය යොමු කරනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ දකින්නට පුළුවන් ප්‍රධාන පුවතක් විදියට වාර්තා කරලා තියෙනවා 2016 දී බද්දට ගත් රාජගිරිය කෘෂි ගොඩනැගිල්ලේ තවත් කෝටි 6ක් හිර වෙලා 6ටත් පොඩ්ඩක් වැඩි බදු දීමනාකරු ලෙඩ ගොඩක් දායි රජයේ දේපල ඉවත් කර ගන්නත් ඉඩදී නැහැ කියලයි සඳහන් කෙරෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපනය කරලා තිබුණේ පහුගිය කාලේ මේ ගොඩනැගිල්ලේ DPJ ගොඩනැගිල්ල බොහොම ජනප්‍රියත්වයට ප්‍රසිද්ධියට පත් වුණා. විශේෂයෙන් ජනප්‍රියත්වය කියන වචනයට වඩා ප්‍රසිද්ධියට පත් වුණා කියනනම් හොඳයි. බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වුණා මේ රාජකීය පිහිටි ගොඩනැගිල්ල. ඒ නිසා ඇතැම් ඇමතිවරුන්ට බරපතල ලෙස චෝදනා නැගුණා පහුගිය කාලේ. නිකන් සුදු අලියෙක් නඩත්තු කරනවා වගේ වැඩක් මේ කරේ. මෙච්චර ධනස්කන්ධයක් ඇයි කෝටි ගණනක් වසරකට වියදම් කරන්නේ ගොඩනැගිල්ලක් නඩත්තු කිරීම සඳහා මේ ඇතුළත යම් කියවුණු කාරණා තිබුණා. විවිධ හේතු මත තමයි මෙහෙම කරලා තියෙන්නේ. යම් පිනවීමට තමයි මෙහෙම කරලා තියෙන්නේ. මේක රජයේ උමනාවටම නෙමෙයි පෞද්ගලික උමනාවටයි මෙහෙම කරලා තියෙන්නේ. මේ ආදී විවිධ චෝදනා නැගුණා. ඊට පස්සේ උත්සාහයක් තිබුණා මෙතනින් එළියට එන්න. හැබැයි ඒ වුණාට එන්නත් බැරි වුණා. ඇතැම් තැන්වල හිර වුණා. ඒ වගේම දැනටත් මේ සඳහා තබා ගන්න ආරක්ෂණ තැන්පතුව විදියට ගෙවලා තියෙන 6 කෝටි 30 ලක්ෂයක මුදල ආයිත් ලබා ගැනීමේ කාර්යයට බාධා පැමිණිලා තියෙනවා කියලා කියනවා. මේ ඇති කරගෙන තිබෙන ගෙවිසුමත් එක්ක ගොඩනැගිල්ලේ හිමිකරු ඒ ලබා දීම ප්‍රතික්ෂේප කරනවා කියන කාරණාව පමණක් නෙවෙයි. ඇතැම් දේපල එහි තවමත් තබා තිබෙන රාජ්‍යයේ දේපල ලබා ගැනීමට ඒ නිසා ඉඩකඩ ප්‍රස්තාව නොලැබී ඇති බවකුත් කියවෙනවා. කෙසේ වෙතත් මෙහි හිමිකරු ප්‍රකට ප්‍රවීණ සිනමා නිලියකගේ ස්වාමි පුරුෂයා විදියටයි සඳහන් වෙන්නේ. ප්‍රකට ව්‍යාපාරිකයෙක් විදියට සඳහන් වෙනවා. යළිත් අවධානය යොමු කරමු වාර්තා කිහිපයක් වෙත. ඒ අතරේ ලංකාදීප ප්‍රධාන සිරස්තලය දැක්වෙන්නේ ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීන් 80කට අල්ලස් චෝදනා පරීක්ෂණ කොමිසමේ උසස් නිලධාරියෙක් කියයි කියලා එහි සඳහන් වෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව ගත්තාම අල්ලස් ගැනීම දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලනඥයන් 80 දෙනෙකුට විරුද්ධව විමර්ශන පවත්වන බව අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසන බව උන් උපුටා දක්වමින් තමයි වාර්තාව ගෙනෙන්නේ ලංකාදීපය. දැන් මේ රටේ ඉහළින් ඉඳන් පහළටම සිද්ධ වෙන වංචාවන් හොරකම් නොවෙනවා නම් ඒවත් මේ රට තුළ නිසි පරිදි මේ මුදල් ගලා යාම හරි විදියට සිද්ධ වෙනවා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා. කීප දිනක් අතේ මේ මුදල් සංසරණය වීම තමයි බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ. මෙය ජනතා නියෝජිතයෙක්ට කිසිසේත් උචිත තත්ත්වයක් නෙවෙයි. මේ අල්ලස් චෝදනා නැගෙන മന്ത്രി 80ක් ඉන්නවා කියමම බොහොම කනගාටුවට කාරණාවක්. ඒ අය හිතනවා ඇති ඊට ඉහළින් ඉන්න අයට චෝදනා එල්ල වෙන නිසා මේ පිළිබඳව අපි කරාම මොකද කියලා ඉහළින් ඉඳලා පහළටම හැමෝම එහෙම හිතුවොත් එහෙම මේ රටම හොර ගුහාවක් බවට පත් වීම හැර වෙනත් කිසිදු හොඳක් නම් වෙන්නේ නැහැ. අපි ඊළඟට බලමු දිවයින ප්‍රධාන සිරස්තලයේ දිවයිනේ තියෙනවා වශිය නිසා කට්ටඩියෙක් මැරුම්කයි. තම බිරිඳ වෙනත් පුද්ගලයෙකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කර දුන්නේ යයි සැකපිට එම ගුරුකම කළ බව කියන 43 හැවිරිදි කට්ටඩියෙකු පිහියෙන් යන ඝාතනය කළ සැකකරු පැල්මඩුල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් පිළිබඳව තමයි දකින්නට ලැබෙන්නේ.
ගැටලුකාරී කාරණා සිත යුතු කාරණා අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කළ යුතු කාරණා කීපයක්ම මේක ඇතුලේ පෙනෙන්නට තිබෙනවා. ඒ අතරේ අපි අවධානය දෙනවා චීන එන්නතට මෙරට අනුමැතිය නොලැබේ කියන සිරස්තලයේ වෙතත් ඒ දිවයින පුවත්පතේ වාර්තා කරන්නේ COVID-19 මර්ධනය කිරීම සඳහා චීනය හඳුන්වා දුන් සිනෝෆාම් නැමැති එන්නත ශ්‍රී ලංකාවේ සේවය කරන චීන ජාතිකයන්ට මේ වන විටත් ලබා දී ඇතත් ඒ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නියාමනයන් උල්ලංඝනය කිරීමක් බව වාර්තා වෙනවා කියලා තමයි දිවයින පුවත්පත මේ පිළිබඳව සඳහන් කරන්නේ. චීන එන්නත පිළිබඳව එහෙම වාර්තා කරනකොට සංචාරක බුබුලු ක්‍රමය යටතේ බයෝබබල් ක්‍රමය යටතේ ඉන්දිය සංචාරකයෝ ශ්‍රී ලංකාවට එනවා කියලා තමයි කියන්නේ. විශේෂ සංචාරක විධිවිධාන වලින් සමන්විත සංචාරක බුබුලු ක්‍රමය ට්‍රැවල් බබල් යටතේ ශ්‍රී ලංකාවට තම රටේ සංචාරකයන් එවීමේ වැඩපිළිවෙල ඉන්දියාව දියත් කර ඇති බව සඳහන් කරනවා. මේ පිළිබඳව ගත්තාම ඉන්දියාව තමයි දැන් දරුණු ලෙස මේ වසංගත තත්ත්වයෙන් පීඩා විඳින තැනකට යලිත්පත් වුණු රටවල් කීපය අතර තියෙනවා. ඒ වගේම ඉන්දියාව තමයි ලෝකයේ එන්නත්කරණයේ වාර්තාව තබා තිබෙන රට. වාර්තාගත ලෙස වැඩිම එන්නත් ප්‍රමාණයක් ජනතාවට විදලා තියෙන මේ වෙනකොට ඉන්දියාව ඒ වගේම අනිකුත් රටවලට එන්නත් ලබා දීම සීමා කරමින් නැත්නම් ඒවා නවත්වමින් තම රටේ ජනතාවට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කරමින් ඉන්න රටක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ අතරේ අපි අවධානය දෙමු එක් පුවත්පත්වල මෙතෙක් උපුටා නොගත් කාරණා කිහිපයක් වෙත. අරුණ පුවත්පතට යොමු වීමේදී සඳහන් වෙනවා විෂ පොල් තෙල් කතාවේ යට ගිය තැන් සොයා CID ලුහුබඳී. පසුගිය දිනවල පිළිකාකාරක පොල් තෙල් ආනයනය කිරීමේ සිට පෞද්ගලික ආයතනවල ගුදාම්වලට යැවීම දක්වා වූ ක්‍රියාවලියේදී වංචා සිදු වූ තැන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තමයි කියවෙන්නේ. දැන් ක්‍රමක්‍රමයෙන් මේ පොල් තෙල් කතාවත් යටපත් වෙමින් පවතිනවා වෙනත් වූ විවිධ කරුණු කාරණා හමුවේ. නමුත් පොල් තෙල් වලට සීමා නොවී ජනතාවට වසවිස කැවෙනවා නම් වසවිස කවන්නට කටයුතු කරනවා නම් යම් ව්‍යාපාරිකයෝ විසින් හිතාමතාම ඒ පිළිබඳව රාජ්‍යයක අදාළ ආයතනවල මැදිහත් වීම අතිශය වැදගත් වෙනවා. මෙහෙම ගියොත් කොහොමටත් ලෙඩ වෙමින් ඉන්න පරම්පරාවක් රටක ජනතාවක් ජීවත් වෙන රටක් ඉදිරි කාලයේදී ලෙඩුම ඉන්න රටක් බවට පරිවර්තනය වීම වළක්වා ගන්නට බැරි වේවි. අපි අතරේ දකිනවා මේ මාධ්‍ය අනාවරණ කිරීම නිසා මාධ්‍ය විසින් වාර්තාකරණය කිරීම නිසා සිද්ධ වෙන යහපත් ක්‍රියා අතරේ වෙච්ච හොදක් පිළිබඳව අරුණ අද වාර්තා කරනවා. ජනපති අවධානයෙන් ලංකාගම නිල්වැල්ලට කෝටි 4ක අලුත් පාලමක්. මේ පාලම එක්තරා කාලයක ගසාගෙන යනවා ගම් වතුරත් එක්ක. ඊන් පස්සේ ලණුවල එල්ලිලා තමයි මේ ගම්මුන්ට එහා මෙහා යන්නට සිද්ධ වුණේ. ලංකාගම බලන්න ගිය වෙලාවෙම ජනාධිපතිවරයාගේ අවධානයට නිරීක්ෂණයට මේ ප්‍රදේශයත් ලක් වුණා. ඒ අනුව මාධ්‍යමකින් කරපු අනාවරණ කිරීම මේ සියල්ල හමුවේ ඒ ප්‍රදේශයේ ජනතාවට අද බියෙන් සැකෙන් තොරව යා හැකි පාලමක් සංගිලි පාලමක් ලැබී තිබීම සතුටට කාරණාවක් කියලා අප ඔබට බොහොම කැමැත්තෙන් සතුටින් ප්‍රකාශ කරනවා. අපි යොමු වීමට බලාපොරොත්තු වුණු වාර්තාව අරුණ පුවත්පතේ මුල් පිටුවේ දැක්වෙන්නේ පාසල් දරුවන්ට කවන්නගෙන මත්ද්‍රව්‍ය කිලෝ 6ක් කෙසෙල්වත්. කලින් වාර්තාවත් එක්ක එකතු කරගත්තොත් දැන් කියනවා අපේ දරුවන්ට වාසවිස තමයි බොහෝ වෙලාවට කැවෙන්නේ පෝෂදායී ආහාරයක් කැවෙන්නේ නැහැ. මේ ආදී එක පැත්තක බරපතල ගැටලුවක් තියෙනකොට කනබොන දේවල් වල පැත්තෙන් අනිත් පැත්තෙන් මතට හුරු කරගන්න දරන උත්සාහය කොතරම්ද කියන එක මේ වගේ වාර්තා වලින් හොඳින් පේනවා. මේ කොළඹ කෙසෙල්වත්ින් අත්අඩංගුවට ගන්නේ ගංජා මිශ්‍ර මාවා සහ බාබුල් කිලෝ 6මාරක තොගයක්. එතකොට මේවා විශේෂයෙන් කොළඹ ප්‍රදේශ අත්අඩංගුවට ගන්නවා කියවහම ඇතැම් වෙලාවට කොළඹ තියෙන ප්‍රසිද්ධ පාසල් වලට පවා මේවා ගමන් කරන්නට පුළුවන් විවිධ ජාවාරම්කරුවෝ හරහා අනිකුත් පාසල් දරුවෝ අතරටත් යන්නට පුළුවන්. මේ කාලය හරිම පහසුයි නම්මවා ගන්නට ඒ දරුවන්ගේ නවයෝන් විය. ඒ නිසා බොහොම සැලකිලිමත් වෙන්නට වෙනවා. ගෙදරදී දෙමාපියන්ගේ අවධානයත් පාසලේදී විදුහල්පතිනි ගුරුවරුන්ගේ අවධානයත් ඒ වගේම ආරක්ෂකාංශවල අවධානයත් නිරන්තරව මේ දරුවෝ වෙත යොමු වූ යුතු කාරණාවක් විදිහට අප දකින්නේ. අතරේ රජයේ ආරක්ෂකාංශවල වැඩපිළිවෙල මද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා ගෙන යන වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කරලා මේ වෙත වැඩි අවධානය යොමු කිරීමේ වැදගත්කම මේ පුවත් වාර්තාව හොඳින්ම පෙන්වා දෙනවා. ඊළඟට අපි දකිනවා පොලිස් ලොක්කෝ හදපු නව උසස්වීම ක්‍රමයෙන් සාජන්ලා 1850කට අසාධාරණයක් වෙලා ජනපතිට මේ පිළිබඳ ලිපි මාර්ගයෙන් දැනුම් දීමකුත් කරලා තියෙනවා කියන පුවතත් අද අරුණ පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. කොවිඩ් පිළිබඳවත් යම් වාර්තාවක් දැන් එන්නම මේ පිළිබඳ වාර්තාකරණයේ බොහොම සීමා සහිත තත්ත්වයක් තමයි දකින්න තිබෙන්නේ. වැලිකඩ බන්ධනාකාරී 49 දිනකට කොවිඩ් කන්ද කාඩු යවයි කියලා සඳහන් වෙනවා. දැන් මේ වන විට ගත්තොත් එහෙම 600ට ඔන්න මෙන්න තියෙනවා කොවිඩ් ආසාදිත මරණ
සංඛ්‍යාව 598ක් විදිහට තමයි අවසාන වාර්තාවේ අවසාන ඉලක්කමේ කියවුනේ. ඒ වගේම ලක්ෂයට ආසන්න වෙමින් ඉන්න ආසාදිතයෝ සමස්ත ආසාදිත සංඛ්‍යාව ප්‍රතිකාර ලබන්නේ 2000කට ඉක්මවන යම් පිරිසක් වුණාට සමස්ත ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවන තැනකට රටපත් වෙලා තිබෙනවා. ඒ සියල්ල අතරතුර අප පෙන්වන්නට ඕනේ තවත් කාරණා කිහිපයක් තිබෙනවා. කොවිඩ් කොහොම ව්‍යාප්තිය සිද්ධ වුණත් තවමත් රෝගීන් වාර්තා වුණත් මේ උත්සව සමය තුල ජනතාවගේ හැසිරීම් රටාව පෙන්වන සුවිශේෂ අවස්ථා කිහිපයක් තියෙනවා. අපි මේ සියල්ල වෙත යොමු වෙමින් ඒ පිළිබඳව තවදුරටත් කතා කරන්නට තවත් අනෙක් වාර්තා උපුටා ගන්නටත් පෙර ආතුව තවත් විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පස්සේ මුල් අවධානය පුවත් වාර්තාවකට වඩා ඡායාරූප වාර්තාවක් වෙත සහ ඒ තුලින් නැගෙන පුවත වෙත යොමු වුණා. ලංකාදීප පුවත්පත ගෙන එන්නේ සෞඛ්‍ය නීති කැලේ රෙදි ගන්න පොරේ කියලා තමයි නම් කරලා තියෙන්නේ. මේ පහුගිය දවස් දෙක තුන ඇතුළත තිබ්බ තත්ත්වය පිළිබඳව වාර්තා කරන්නේ මහරගම පමුණුව ප්‍රදේශීය තත්ත්වයයි. උඩුගුවන ඉඳලා ගත්තු ඡායාරූපයක් අපට දකින්නට ලැබෙනවා. කඩසාප්පු අසල පොර කමින් රෙදි තෝරන ආකාරය දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් පසුගිය වසරේ පිට වඩා හාත්පස වෙනස් තිබුණු තත්ත්වය. නමුත් ඊට පෙර සාමාන්‍යයෙන් මේ වසංගත තත්ත්වය එන්න කලින් රටේ තිබ්බ වාතාවරණය සිහිපත් වෙනවා. ඒ කාලවලත් තිබුණේ මේ ආකාරයම දර්ශනයක් තමයි මෙවැනි ස්ථානවල දකින්නට ලැබුණේ. අපි පෙන්වන්නම් අපිට දකින්නට ලැබුණ අනිකුත් ඇතුල් පිටු වාර්තා අතරේ මේ තියෙන්නේ අද පුවත්පත ගෙනෙනවා ඊයේ පිටකොටුව කියලා. කොළඹ කොටුව පිටකොටුව ප්‍රදේශයේ තිබුණු තත්ත්වය පිළිබඳව ඉතා ජනාකීර්ණ වෙලා තිබෙනවා. බොහෝ දෙනා සාප්පු සවාරී යෙදෙන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අපිට මේ ආකාරයෙන් ඔබට පෙන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. දැන් බොහොම ළඟට දකින්නටත් පුළුවන්කම තිබෙනවා. ඊළඟට මහරගම තත්ත්වය අද මව්බිම පුවත්පතත් පෙන්눔 කරනවා. කොරෝනා නොතකා මහරගමට ජනගගක් කියලයි සඳහන් කරන්නේ. මේ ඒ පිළිබඳව බටහිර කොටස ගෙනෙන වාර්තාව. මේ වාර්තා දකිද්දී ඇතැම් වෙලාවට හිතනවා මේ කොරෝනා වලට කලින් තත්ත්වයේද රටේ කියලා. කෙසේ හෝ වේවා එතරම්ම උද්‍යෝගයක් උනන්දුවක් ජනතාව තුළ දකින්නටත් ලැබුණා මේ අලුත් අවුරුද්ද සැමරීම පිළිබඳව. ඒ අතරේ ලංකාදීපයේ මෙහෙම ඇතුල් පිටු වාර්තාවකුත් ගෙනෙනවා. විශාල පිරිසක් ගමේ ගිහින් කොළඹ නගරය පාළු වෙලා. දැන් පහුගිය දින දෙක තුනේ තිබ්බ තත්ත්වය නෙමේ අද හෙට වෙනකොට වෙන තත්ත්වය තමයි මේ වාර්තා කරන්නේ. හැන්දවරු වෙනකොටම ඇතැම් ස්ථාන පාළුවට ගිහිල්ලා තිබුණු ආකාරය ප්‍රධාන නගර පාළුවට යන ආකාරය පිළිබඳව මෙලෙස දැක්වෙනවා කියලා කියන්නේ. ඒ තුළ තව පණිවිඩයක් තිබෙනවා. ගම් බිම් බලා පිටත් යාමත් මේ ආකාරයෙන් සිදු වේවි කියන එක පිළිබඳව. ඒ නිසා විශේෂයෙන් ප්‍රවේශම පිළිබඳ කාරණාව අපි අලියලිත් ඔබට සිහිපත් කරන්නට කැමති. Tamanගේ තන්නයගේ ආරක්ෂාව සඳහා මූලික සෞඛ්‍ය ක්‍රමවේද අනිවාර්යෙන්ම අනුගමනය කිරීමට වග බලා ගන්නා ලෙස බොහොම ආදරයෙන් ඔබට මතක් කර සිටින්නට කැමතියි. ඒ සියල්ල අතරේ අපි අවධානය දෙමු නැවත වතාවක් අපිට ලංකාදීපෙත් මුණ ගැස්සෙනවා. කලින් පත්තරේ තිබුණේ 49යි කියලා. වැලිකඩ කොවිඩ් ආසාදිතයෝ දින දෙකකට 105ක් හමු වූ බව තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ. ඒව නිරෝධාන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් මේ අවුරුදු සැමරීමත් එක්ක අවුරුදු උදාවත් එක්ක තවත් පොකුරක් නිර්මාණය වේවිද කියන සැකය තමයි බරපතල ලෙස තිබෙන්නේ. ඒ නොවේවා කියලා අපි සෑම දෙනා ප්‍රාර්ථනා කරමු. ඒ අතරේ යුද හමුදාපතිවරයා උපුටා දක්වමින් වාර්තාවකුත් තියෙනවා ලංකාදීපේ. කොවිඩ් shopping නීති කඩන්න එපා. අවුරුදු සමයේ සෞඛ්‍ය නීති පිළිපදින්න යුද හමුදාපති ඉල්ලයි. දැන් නම් බොහෝ දෙනා shopping කරලා අවසానයි. රෙදි පිළිබඩු මුට්ටු අරගෙන අවසానයි. දැන් තියෙන්නේ තමන්ගේ ගම්බිම් බලා පිටත් යාම තමයි බොහෝ දෙනාගෙන් අපට දකින්නට ලැබෙන්නේ. ඒ සඳහා ගෙන යන ප්‍රවාහන වැඩපිළිවෙල පිළිබඳවත් අපට දකින්නට ලැබෙනවා. යම් යම් වාර්තා පළ වෙලා තිබෙනවා. මේ ප්‍රවාහන වැඩපිළිවෙල අනුව පොදු ප්‍රවාහනයේ බස් රථ සහ දුම්රිය ඇති පමණ යොදවා ඇති බව තමයි සඳහන් කරන්නේ. නමුත් ඊයේ පුවත්පත්වල තිබුණේ නම් ඊතරම් ප්‍රවාහන සේවාව ශක්තිමත් කරාට අවුරුදු වෙනුවෙන් වෙනම බස් සේවා දුම්රිය සේවා ක්‍රියාත්මක කරාට ඊතරම් මගීන් ප්‍රමාණයක් හිටියේ නැහැ කියලා. මෙන්න අද මව්බිම වාර්තා කරනවා අවුරුදු සමයට අමතර බස් 600ක් දුම්රිය ගමන් වාර 47ක් ක්‍රියාත්මක වන බව අද මව්බිම පුවත්පත වාර්තාවක් ඇසුරින් අපට පෙන්වා දෙනවා. ඒ වාර්තාවෙන් පස්සේ අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පත වෙත. දිනමින පුවත්පතේ දැක්වෙනවා අපි මේ කියවනේ කොවිඩ් නිසා මේ වෙනකොට මියගිය සංඛ්‍යාව 598ක් බවට අවසාන වාර්තාවේ දැක්වෙනවා කියලා. ජනවාරියේ ඉඳලා මේ දක්වා මේ අවුරුද්දේ මේ ගෙවුණු මාස කිහිපයක තත්ත්වය ගත්තොත් එහෙම
580ක් රිය අනතුරු වලින් මිය ගිහින් කියලා තමයි වාර්තා කරන්නේ. ඒ දිනමින ගෙනෙන ඉතාම සුවිශේෂ වාර්තාවක්. මේ ගැන අවධානය දීලා පොලිසිය හඳුනාගෙන තියෙන විදිහට රටේ වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් වෙන වැඩිම ජීවිත හානි වෙන කාලය විදිහට සලකන්නේ මේ උත්සව කාලය, අවුරුදු කාලය. ඒ නිසා මෙවර බොහොම ප්‍රවේශම් වෙන්නට කියන පණිවිඩය තමයි ඔබට ලබා දෙන්නට තිබෙන්නේ. මෙන්න ඒ ගැන දිනමිනාද වාර්තා කර තිබෙන ආකාරය ජනවාරි ඉඳලා මේ ගෙවුණු මාස 4කුත් නෑ, මාස 3යි ඉක්මවා ගියේ. ඒ කාලය ඇතුළත වෙච්ච තත්ත්වය තමයි මේ පෙන්눔 කරන්නේ. රියානතුරු නිසා 580 දෙනෙක් මිය ගිහලා. ඒකට කොවිඩ් වලින් මේ කාලයක් මුළුල්ලේම මියගිය සංඛ්‍යාවටත් ආසන්න වෙමින් තිබෙනවා මේ සංඛ්‍යාව කියන එක අපිට කියන්නට වෙනවා. ඊළඟට අපි ඊට පහළින් දකිනවා පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොලකරුවන් සෙවීම ආණ්ඩුව අත්හැරලා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නගන චෝදනාවක්. ඒ වගේම එම පුවත්පතේම අපට දකින්න පුළුවන් යාපනයේ නගරාධිපති අත්අඩංගුවට ගැනීම හෙලා දකින්නවා. එජාපය පවසයි කියලා පුවත් වාර්තාවකුත් අපට දකින්නට ලැබෙනවා. මේ එජාපයත් සමග ජනබලවේගයත් යාපනයේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ කාරණාවේදී ඔවුන්ගේ ස්ථාවරය පිළිබඳව ගත්තාම අද ලංකාදීප ඇතුල්පිටු වාර්තාවකක් තිබෙනවා. ආණ්ඩුව බොරු ත්‍රස්තබියක් ඇති කර ජනතාව නොමග යවන්න හදනවා. යාපනයේ නගරාධිපති ත්‍රස්තයෙකු කළේ පාස්කුදා සිද්ධිය යට ගහන්නයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි. ඒ තරම් පහසු කටයුත්තක්ද කියන එකත් හිතනවා. දැන් අගරදුගුරු හිමිපාණන්ගේ ඉඳලා සෑම දිනම මේ රටේ කතෝලික ජනතාවම පමණක් නෙවෙයි සමස්ත රටේ ජනතාවම බලාගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නේ මේ පිළිබඳව නිසි වැරදිකරුවන් කවුද? එයාට ගන්න ක්‍රියාමාර්ග මොනවාද? ඒ අය සම්බන්ධයෙන් මොනවද කරන්න කියන එක පිළිබඳව නීත්‍යානුකූල කටයුතු කොහොමද කරන්නේ කියන එක පිළිබඳව. එහෙම තියදී විපක්ෂ නායකතුමා මේ කින ආකාරයට මොන සිද්ධියාවත් ඒ වයින් මේ සිද්ධිය යටපත් කරන්න පුළුවන් වේවි කියලා නම් අප විශ්වාස කරන්නේ නැහැ. නැවතෙම කියවූ වාර්තාවට යොමු වෙනවා නම් විපක්ෂය දුබල මාතෘකා අල්ලාගෙන විකාර කියවනවා කියලා ඇමති විමල් වීරවංශ කියනවා. එපමණක් නෙවෙයි ඔහු කියනවා කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට යාලි මේ රටේ ඉඩ දෙන්නේ නැහැ කියලා. අපි යන්නේ පොදු ජනතාවගේ බලාපොරොත්තු පෙරදරි කරගත් ගමනක්. මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය බලගන්වන්නේ ආණ්ඩුවේ ජනතාවාදී ගමන බල සම්පන්න කරන්නටයි කියලා මෙන්න එතුමාගේ අදහස් දැක්වීම අද මව්බිම ඇතුල්පිටු වාර්තාවක දැක්වුණු ආකාරය අපිට කියවන්නට ලැබෙනවා. ඊළඟට අපි මව්බිම පුවත්පතෙන්ම අවධානය යොමු කරනවා මෙන්න මේ පුවත වෙතත්. ඊට කලින් මේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ කියන ප්‍රකාශ කිහිපයක් තිබෙනවා. ඒවට අවධානය දීලෙමු. ඊළඟ කන්නේ සිට පොහොර දෙන්නේ පස පරීක්ෂා කිරීමෙන් පසුවයි. යහපාලන ආණ්ඩුව ගොවියාට වස දුන්නා. අපේ පස විනාශ වෙලා තියෙන රසායනික පොහොර නිසායි. දැන් විපක්ෂයේ වර්තමාන රජයට චෝදනා කරනවා ජනතාවට වහකවනවා කියලා. එතකොට දැන් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු කියනවා කලින් රජයට යහපාලන ආණ්ඩුව ගොවියට වස දුන්නා කියලා. පොහොරවල වස මිශ්‍ර වෙලා තිනවා කියලා කියන නිසා. කෙසේ වෙතත් මේ කෘෂිකාර්මාන්තයේදී පොහොර රසායනික පොහොර සහ අනෙකුත් ද්‍රව්‍ය පාවිච්චි කිරීම කෙතරම් දුරට යෝග්‍යද කියන එක අනිවාර්යයෙන්ම සිතා බැලිය යුතු කාරණාවක්. මෙන්න මහින්දානන්ද අලුත්තුමගේ කෘෂිකර්ම අමාත්‍යතුමාගේ අදහස් දැක්වීම අපට දකින්නට කියවන්නට ලැබෙන ආකාරය. ඒට අපි එක්කාසු කිරීමක් කරන්නට කැමති ඒ අතරතුර ඒ තද මව්බිම පුවත්පතෙන්මයි මේ ජනතා විමුක්ති පෙරමුණේ අදහස් දැක්වීමක්. එහි දැක්වෙනවා අද සහල් මිල තීරණය කරන්නේ ආණ්ඩුව නොවේ සිරිසේනලා කියලා. අපේ ප්‍රජා අයිතිය අහෝසි කළා කියලා ජවිප ගමන නවත්වන්න බෑ. රට ජනතාවත් දිනන දේශපාලන බලවේගයක් අද රටට අවශ්‍යයි. රට දිනවන්න වමේ ප්‍රගතිශීලී බලවේගය එකතු විය යුතුයි. ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියා වහම නැවැත්විය යුතුයි කියලා ජවිප ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ අදහස් දැක්වීම පිළිගර තමයි අපි ඒ ඔබේ අවධානය රැගෙන ගියේ. මව්බිමයි අද වාර්තා කොට තිබෙන්නේ. මේ කාරණාවලින් පස්සේ අපි එනවා දැන් මේ යම් ගොවි ගැටලුත් තිබෙනවානේ මේ රටේ. ඒ අතර ප්‍රමුඛත්වයක් ගන්න ගැටලුවක් පිළිබඳව හම්බන්තොට යෝජිත වනාලි කළමනාකරන රක්ෂිතය ගැසට් කිරීම තවදුරටත් ප්‍රමාද වීමත් එක්ක තවදුරටත් විරෝධයේ යෙදෙනවා සූරියවැව ගොවි ජනතාව. සූරියවැව ගොවි සත්‍යාග්‍රහයට කලාකරුවෝ පිරිසකගේ සහායත් හිමි වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ අතර ජවිපේ වසන්ත සමරසිංහත් එක් වේ කියලාත් වාර්තා කරනවා. මේ වල්සපුගල ගොවි ජනතාවගේ විරෝධය වල්සපුගල පමණක් නෙවෙයි මහියංගණය මේ ආදී රටේ විවිධ ප්‍රදේශවල ගොවි ජනතාවගේ ගැටලු වලට විසඳුම් ඉල්ලමින් විශේෂයෙන් අලි නිසා වන අලි නිසා ඇති වී තිබෙන තත්ත්වයට විසඳුම් ඉල්ලමින් ජනතාව විරෝධතා දක්වන ආකාරයක් අපට දකින්නට ලැබෙනවා. ඊටම කනකාටුදායක පුවතක් එක්තරා මාධ්‍යයක් වාර්තා කරනවා ඊයේ දවසේදී. ඊටම සෝචනීය සිදුවීමක් ඇහැට කඳුළුන්න කතාවක්. මේ අලුත් අවුරුද්දේ දරුවන්ට කිරිබත් ටික වෙලා දෙන්න ගෙදර තිබිච්ච හාල් ටිකත් ගේ බිඳලා
අලි අරගෙන ගිහිල්ලා මේ හාල් ටික කාලා ගිය තැන විසිරුවල ගිය අවස්ථාවක් පිළිබඳව ඒ දරු පවුල අතිශය කම්පාවට පත්වෙච්ච අවස්ථාවක් පිළිබඳව දකින්නට ලැබෙනවා. එක පැත්තකින් මෙයා අලින්ගේ ජීවිත ආරක්ෂා කර ගන්නට ඕනේ. අනිත් පැත්තෙන් ජනතාවගේ ජීවිත රකින්නට ඕනේ. මෙය වසර ගණනාවක දශක ගණනාවක ඉඳලා කතාවට පමණක් සීමා වුණු මාතෘකාවක් වෙද්දී කොහොම විසඳුම් මේ ජනතාවට ලැබෙන්නේද? සූර්යවැව ගොවි සත්‍යාග්‍රහයට කලාකරුවෝ පිරිසකගේ සහයත් කියන සිරස්තලයත් එක්ක පළවෙනි වාර්තාවට මෙන්න අපි අවධානය දෙනවා. ඇතම් ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ සඳහන් කරනවා මේ සත්‍යාග්‍රහවලට අපිත් එනකොට ප්‍රශ්න කරන්න පුළුවන් කලාකරුවන්ට මොකද්ද තියෙන ප්‍රශ්නේ ගොවියන්ට තියෙන ප්‍රශ්නවල කියලා. හැබැයි අපි බත් කාලා ජීවත් වෙන රටක ජනතාව විදියට මේවා අපටත් දැනෙන කාරණා විදියට තමයි ඔවුන් නම් පෙන්වා දෙන්නේ. අපි නැවත ප්‍රධාන වාර්තා කිහිපයකට අවධානය යොමු කරමු. ඒ අතරේ අපට දකින්නට ලැබෙනවා නැවත නැවතත් මේ 5000 දීමනාව පිළිබඳව විවිධ වූ කාරණා පළවන ආකාරයක්. කෙසේ වෙතත් අපි අලියලිත් අවධාරණය කරන කාරණාව තමයි රජයේ හිටි හැටියේ මේ රුපියල් 5000 ලබා දීමට යෝජනා කළත් රටේ ජනතාවට සෙතක් වෙන කාරණාවක් නිසා ඇතැම් පාර්ශව නම් මේ නිවත් වෙනවා කියලාත් කියනවා. ඒ නිසා පුළුවන් නම් මේ ජනතාවට මේ සහනය ලබා දෙන්න කටයුතු කිරීම තමයි ජනතාවගේ පැත්තෙන් කරන්න පුළුවන් ලොකුම සේවය බවට පත් වෙන්නේ. ඒ වගේම අලිත් අවධාරණය කරන්න ඕනේ අද නිවාඩු දිනයක්වත් කොටස් වෙළඳපොළ බැංකු RMB මේ ආදී ආයතන අංශ ක්‍රියාත්මකයි කියලා අද අරුණ පුවත් වාර්තාවක් මගිනුත් යලිත් මතක් කර දෙනවා. ඔය අතරේ බ්‍රිතාන්‍ය ජාතියට විපුල සේවයක් කළ පිලිප් කුමරුට ශ්‍රී ලංකාවේ සොව ජනපති කූටාභයකින් රැජිනට පණිවුඩයක් කියලා දැක්වෙන්නේ අරුණ පුවත් වාර්තාවක. සියවසක කාලයක් මුළුල්ලේ එතුමන්ගේ ජීවිත කතාව පිළිබඳව අද පුවත් වාර්තා තුළ ඇතුල් පිටු වාර්තාව තුළ දකින්නට පුළුවන්. පිලිප් කුමරුගේ නිහඬ ජීවිතය පිළිබඳව නමුත් අද ඔහු නිහඬව සැතපුණාට ඔහු පිළිබඳව ලෝකයක් කතා කරන කුමරුවෙක් බවට ඔහු පත් වෙලා තිබෙනවා. බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වෙච්ච බ්‍රිතාන්‍ය රාජපෞලේ කුමරුවෙක් විදියටයි එතුමා සලකන්නේ. ඊළඟට අපි අද පුවත්පතේ දකිනවා පිළිකාකාරක පොල්තෙල් ප්‍රතිඅපනයනය කරන නැව අද ඒ අනුව මැලේසියාවට මෙට්‍රික් ටොන් 105ක් අපනයනය කරන බවත් අපට දකින්නට ලැබුණා. මිලියන 105ක් අපනයනය කිරීම පිළිබඳවත් දකින්නට ලැබුණා. සමාන මෙට්‍රික් ටොන් 105ක් ඒ ආදී වශයෙන් විවිධ වූ වාර්තා අද අපිට දකින්නට පුළුවන්. සහරාන්ට හෝ ඔහුගේ අනුගාමික න්ට බුද්ධ්‍යංශ මගින් වැටුප් ලබා දී නැති බව මහජන ආරක්ෂක මාත්‍ය සරත් වීරසේකර මහතා අවධාරණය කොට ප්‍රකාශ කරනවා. ඒ ගැනත් අද පුවත්පතේ වාර්තාවල අපට දකින්නට පුළුවන්කම තියෙද්දී අර යාපනයේ නගරාධිපතිවරයා පිළිබඳ කාරණාවක් විපක්ෂය ඇසුරෙන් කිව්වානේ. ඔහු කියනවා දැන් යාපනයේ නගර සභාවේ ස්වාධීන ක්‍රියාකලාපයට බලපෑම් කළ අයට එරෙහිව ක්‍රියා කරනවා. යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මණිවණන් තමයි එලෙස ප්‍රකාශ කරන්නේ. ඔය අතරේ කොවිඩ් සෞඛ්‍ය නීති කැඩූ නෝවේ අගමැතිනියත් දඩකාපු පුවතක් අද ලංකාදීපය මෙන්න වාර්තා කළ තියෙනවා අපට දකින්නට පුළුවන්. ඒ පුවත වගේම යලිත් මතක් කර දෙමින් අද 12 වෙනිදා පරණ අවුරුද්දට ස්නානය කිරීම අදටයි යෙදී තිබෙන්නේ. චාරිත්‍රානුකූලව අද සිට මේ නැකත් චාරිත්‍ර ඉටු කිරීම ආරම්භ වෙනවා. අවුරුද්ද වෙනදා වගේ සමරන්න බැරි වුණාට සමරන්නේ නැත්තේත් නෑ කියලාත් පේන්නට තියෙද්දි ආරක්ෂා සහිතව අවුරුද්දට කටයුතු කරමු. සූදානම් වෙමු කියන පණිවිඩය ඔබ හමුවේ තබමින් සමුගන්නේ. හෙටත් උදැසට යලි හමු වෙන බලාපොරොත්තු වෙන සුබ දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.